පුතේ උඩින්ම නම් කරන්න සීමිත වික්‍රම පොදු සමාගම 21/3/31 අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. අර මේක විස්තර ටික ලියුවා. හරි. දැන් සටහන් මූල්‍ය ලාභ ප්‍රකාශය හරි මූල්‍ය තත්වය හරි හිමිකම් වෙනස් වීම හරි දැන් සටහන් ටික ලියාගෙන යනවා. පුතේ සටහන් කියලා මාතෘකාව ලියලා සටහන් අංක 1 වෙනත් ආදායම්. දැන් පළවෙනි ගානේ හින්දා අපි මෙහෙම කරගෙන යන්. හැබැයි ඊළඟ ගණන් එක්ක කරද්දී ඔයාලට තේරෙයි අපි ගානේ අනුව තමයි සටහන් තීරණය කරන්නේ. මොකද සමහර ගණන් වල වෙනත් ආදායම් නැත්නම් වෙනත් ආදායම් සටහන ගන්න ඕනේ නැහැ. හරිද? හරි. ලියන්න සටහන් කියලා ලියලා අංක 1 දාන්න පුතේ වෙනත් ආදායම්. සටහන් අංක 1 වෙනත් ආදායම්. වෙනත් ආදායම් රූල් 3ක් ඉඳ තියලා අංක 2 මෙන්න මේ වාක්‍ය ලියන්න. බදු පෙර ලාභය ගණනය කර ඇත්තේ පහත වියදම් ඇතුළු සියලු වියදම් අඩු කළ පසුවය. ලියන්න මේ වාක්‍ය. ලියන්න සටහන් අංක 2 මේ වාක්‍ය. බදු පෙර ලාභය ගණනය කර ඇත්තේ පහත වියදම් ඇතුළුව සියලු වියදම් අඩු කළ පසුවය. සටහන් අංක 2 කියලා දාලා ඔය වාක්‍ය ලියන්න. හරිද? ඒකට රූල් 6-7ක් ඉඳ තියලා ලියන ළමයි සටහන් අංක 3 ආදායම් බදු. මේකට රූල් 6ක් විතර ඉඳ තියන්න. සටහන් අංක 2 ලියන්න රූල් 6ක් විතර ඉඳ තියන්න. කියලා සටහන් අංක 3 ආදායම් බදු. එතකොට සමාගමේ වෙනත් ආදායම් ටික ඔක්කොම ලියන්නේ පුතේ මේකේ. මේ වෙනත් ආදායම් කියන සටහනේ සමාගමේ තියෙන ඔක්කොම වෙනත් ආදායම් ටික මේකේ ලියන්න. මේකේ ලියලා මේ වෙනත් ආදායම් වල එකතුව තමයි මතක තියාගන්න අපි ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් වල ලියන්නේ. සමාගමේ බදු ගැලපිල්ල කරන්නේත් මෙතන. මෙතන බදු ගැලපිල්ල කරලා ඒක එකතුව තමයි ආදායම් ප්‍රකාශයේ බදු විදිහට දාන්නේ. හරියව දන්නවනේ. ආදායම් බදු සටහන රූල් 3ක් විතර තියන්න. තියනවා මෙන්න මේක වැදගත් සටහනක්. හොඳට අහගෙන ඉන්න. මම මේ උගන්වන්නේ ඔයා සමාගම් මුකුත්ම දන්නේ නැහැ කියලා හිතාගෙන. සමාගම් පොඩ්ඩක්වත් දන්නේ නැහැ කියලා හිතාගෙන තමයි මම මේ උගන්වන්නේ. මේක රිවිෂන් සමාගම් නෙමෙයි. තියරි උගන්වලා තමයි මම රිවිෂන්. මට ගොඩක් කාලය යන්නේ ඒකයි. ඒකට ඉගෙන ගත්තා නම් හරි. මෙන්න ළමයි සමාගම් වල වැදගත් ගැළපිල්ල දීපල පිරියත් උපකරණ ගැළපීම සටහන අංක 4. මේ අහන්න පුතේ. සමාගමක දීපල පිරියත් උපකරණ කියන්නේ මොනවද? ඔයා දැන් ශ්‍රය ප්‍රමිති LKS 16 ශ්‍රය ප්‍රමිති ඉගෙනගෙන තියෙනවනේ මොනවාද දීපල පිරියත් උපකරණ කියන්නේ? ඒ දීපල පිරියත් උපකරණ වලට වෙනම සටහනක් ගන්න ඕනේ මෙන්න මෙහෙම. ඒ සටහන ලියන්න කලින් ඔයා ගාන බලන්න ඕනි ගානේ මොනවාද තියෙන දීපල පිරියත් උපකරණ කියලා. ඉදම් තියෙනවද, රත තියෙනවද, ගොඩනැගිලි තියෙනවද, යන්ත්‍ර තියෙනවද, උපකරණ තියෙනවද? ගාන මුලින්ම බලන්න ඕනි ගානේ දීපල පිරියත් උපකරණ මොනවාද තියෙන්නේ කියලා. දැන් මේ ගානේ මම වෙලාව දෙන්නේ නැහැ. මේ ගාන කියවුවොත් මේ ගානේ තියෙනවා ඉදම්, ගොඩනැගිලි, රත. කියන ඉදම් වලට වෙනම තීරුවක් ගන්නවා, ගොඩනැගිලි වලට වෙනම තීරුවක් ගන්නවා, රත වලට වෙනම තීරුවක් ගන්නවා. ළමයි එතකොට මෙන්න මේ ඉදම්, ගොඩනැගිලි, රත කියන දීපල පිරියත් උපකරණ වල සෑම වෙනස් වීමක්ම ගිනුම් ගත කරන්නේ මේ සටහන ඇතුලේ. මේ බලන්න මේකේ තියෙන තීරු ටික. මේ උඩ තියෙන තීරුවට කියන්නේ මේ උඩ වගුවට කියන්නේ පුතේ පිරිවැය වගුව. මේකට කියන්නේ පිරිවැය වගුව. මේ උඩ කෑල්ලට තමයි පිරිවැය වගුව කියන්නේ. මේ යට ටිකට තමයි සමුච්චිත ශ්‍රේ වගුව කියන්නේ. මේ උඩ එකට තමයි පිරිවැය වගුව කියන්නේ. මේ උඩ එකට තමයි පිරිවැය වගුව කියන්නේ. යට එකට තමයි සමුච්චිත ශ්‍රේ වගුව කියලා කියන්නේ. පිරිවැයෙහි සිදුවන සෑම වෙනස් වීමක්ම මේ උඩ එකේ දාන්නේ. ශ්‍රය සම්බන්ධ සිදුවන වෙනස් වීම යට වගුවේ දාන්නේ. මේ බලන්න තීරු ටික. ඔයාලට මේකේ තීරු ටික කියවද්දි මොනවාද දාන්නේ කියලා තේරෙනවා. ළමයි ඔන්න බලන්න මේ සටහන හදන විදිහ. පුතේ ඉදම්, ගොඩනැගිලි, රතවල ආරම්භක ශේෂ දාන්නේ මෙන්න ආරම්භක ශේෂ කියලා. මේ තියෙන ආරම්භක ශේෂ කියලා. මේ තියෙන්නේ 24යි එක කියන්නේ ආරම්භක දවසේ ශේෂ. ඉදම් වල, ගොඩනැගිලි වල, රතවල ගිනුම් වසරේ ආරම්භක දවසේ තියෙන ශේෂ ටික අපි දානවා ආරම්භක ශේෂ තීරුව කියලා. මොකද මේ එකතු කිරීම කියන්නේ? පුතේ එකතු කිරීම කියන්නේ අපි ගොඩනැගිලි මිලට ගත්තා නම්, රතයක් අලුතෙන් ගත්තා නම්, ඉඩමක් අලුතෙන් ගත්තා නම්, අන්න අලුතෙන් ගත්තේවා දාන්න එකතු කිරීම තීරුව. අලුතෙන් ගත්තා නම්, අලුතෙන් ගත්තේවා දාන්න එකතු කිරීම වල. මිලට ගැනීම නැත්නම් එකතු කිරීම. මොකද මේ ඉවත් කිරීම කියන්නේ වික්කනම්, හානි වුණා නම්, පවර ගත්තා නම්, විකිනීම දාන්නේ ඉවත් කිරීම වල ඍණ ලෙස. ළමයි මිලට ගත්තා නම් එකතු කිරීම වල ධන ලෙස දානවා. ඉවත් කරනවා නම් කියන්නේ විකුණද්දි පිරිවැය අයින් කරනවානේ. වික්කනම් ළමයි ඉවත් කිරීම වල ඍණ ලෙස දානවා. මිලට ගත්තා නම් එකතු කිරීම වල, වික්කනම් ඉවත් කිරීම වල. ප්‍රත්‍යාගනනය කියන්නේ පුතේ ප්‍රත්‍යාගනනය කරා නම් ඒ ප්‍රත්‍යාගනන ලාභ අලාභ දාන්නේ ප්‍රත්‍යාගනනය කියලා. මොකද මේ ප්‍රත්‍යාගනන මතශය කියන්නේ? දැන් ඔයා ප්‍රමිති ඉගෙන ගත්ත නිසා දන්නවා. ළමයි ෂය වනවත්කමක් ප්‍රත්‍යාගනනය කරනකොට ඒ වත්කමේ ෂය අයින් කරන්නත් එපැයි. අන්න ඒකට තමයි ප්‍රත්‍යාගනනයේ මතශය කියලා තියෙන්නේ. ප්‍රත්‍යාගනන දාන්නේ ප්‍රත්‍යාගනන තීරුවේ. ඒකේ ශ්‍රය ප්‍රත්‍යාගනනය කරපු වත්කමේ ශ්‍රය ටික දාන්නේ ප්‍රත්‍යාගනන මතශය තීරුවේ. අන්න ඊට පස්සේ ගන්නවා මේවල අවසාන ශේෂ ටික. ඔන්න හරිද? මෙන්න දීපල පිරිය සටහන උඩින්ම දානවා ආරම්භක ශේෂ. එකතු කිරීම ඊළඟට දානවා, වික්කණන් ඊළඟට දානවා, ප්‍රත්‍යාගනනය කරා නම් ඊළඟට, ප්‍රත්‍යාගනන මතශය ඊළඟට.
ඒ පිරිවැය වගුවනේ. මෙන්න ඊට පස්සේ තියෙනවා සමුච්චිත ෂය වගුව. මේකේ 24යි එක ශේෂය කියන්නේ ආරම්භක ෂය. මේ ගොඩනැගිලි හා රතවල ආරම්භක ෂය දාන උඩින්ම ආරම්භක සමුච්චිත ෂය. වසරේ ෂය ඔයා දන්නවා ෂය වුණාම ළමයි වියදමේ දාලා සමුච්චිත ෂයට එකතු වෙනවනේ. මෙන්න මේ වසරේ ෂය අපි දාන්නේ සටහනේ වසරේ ෂය කියලා. ඒකට වෙනම තීරුවක්. වසරේ ෂය ටික දාන්න වෙනම තීරුවක් තියෙනවා. මේ ගොඩනැගිලි හා රතවල වසරේ ෂය කියලා දාන්න. ඉවත් කළ ෂය කියන්නේ පුතේ යම් වත්කමක් විකුණද්දී ඒ වත්කමේ පිරිවැය අයින් කරනවා වගේම ෂය ටික අයින් කරන්නත් එපයි. වත්කමක් විකුණද්දී පුතේ ඒ වත්කමේ පිරිවැය අයින් කරනවා වගේම ඒ වත්කමේ ෂය ටික අයින් කරන්නත් එපයි. ඒ ෂය ටික අයින් කරන්න තමයි ඉවත් කළ ෂය ටික අයින් කරන්නේ. අන්තිමට ප්‍රත්‍යාගණන මත ෂය කියන්නේ අර ප්‍රත්‍යාගණනය කරන වත්කමේ ෂය. අන්න එතකොට අපිට ෂයවලත් අවසාන ශේෂ ගන්න පුළුවන්. එහෙනම් මෙන්න ළමයි දීපල පිරියත සටහන. වත් ව්‍යාපාරයේ තියෙන ඕනෑම දීපල පිරියත උපකරණයක ආරම්භක ශේෂ, මිලට ගැනීම, විකිණීම්, ප්‍රත්‍යාගණනය, වසරේ ෂය, අවසාන ශේෂ සියල්ලම අපි මේ වගුවේ දාන්න. පැහැදිලිද දාන තීරු ටික? හරි. මේක වචනෙන් කියනවට වඩා අපි ගණන් එක්ක පුරුදු වෙමු. දැන් මම මේක සටහන පැහැදිලි කරා. ඔයා මේක ඇඳ ගන්න බලන්න. හරි. මේ වගේ ආකෘතියක් ඇඳගෙන දැන් විභාගෙදී ඔය වගු අඳින්න එක අනිවාර්ය නෑ පැහැදිලිද? වගු අඳින්න ඕනි නෑ. වගුව නැති වුණත් ඔය වචන ටික ඔය පිළිවෙලට තිබ්බනම් ඇති. හරි. අඳින්න ඔය වගේ වගුවක්. හරිද? දකුණට තීරු 3ක් එනවා ඉඩම් ගොඩනැගිලි රට. හරිද? දකුණට තීරු 3ක් එනවා ඉඩම් ගොඩනැගිලි රට. මුලින්ම හරිද ආකෘතිය වගුව නම් ඕනිම නෑ පුතේ. ඔය වගුව ඉරි ටික අඳින එක අනිවාර්ය නෑ. වගුව ඉරි ටික අඳින එක අනිවාර්ය නෑ. වචන ටික ලියලා තිබ්බනම් ඇති. පිරිවැය වගුව උඩින්ම ස්ක්‍රීන් එකේ පේනවනේ මට පිරිවැය. මුලින්ම 2024 එක ශේෂය. මුලින්ම 2024 එක ශේෂය. ඊට පහලින් එකතු කිරීම, ඊට පහලින් ඉවත් කිරීම, එකතු කිරීම, ඉවත් කිරීම, ප්‍රත්‍යාගණනය මතශය. ප්‍රත්‍යාගණනය මතශය. ඊට පහලින් 21 3 31 ශේෂය. ප්‍රත්‍යාගණනය මතශය වලට පහලින් 21 3 31 ශේෂය. ඊට පහලින් ලියන්න සමුච්චිත ශය කියලා. මම දැන් සමුච්චිත ශය වගුව ගන්නෙ. සමුච්චිත ශය කියලා ලියන්න. ඒකේ 2024 එක ශේෂය. 2024 එක ශේෂය. වසරේ ශය, වසරේ ශය. ඉවත් කළ ශය, වසරේ ශය, ඉවත් කළ ශය. ප්‍රත්‍යාගණනය මත ශය. වසරේ ශය, ඉවත් කළ ශය. ප්‍රත්‍යාගණනය මත ශය. ඊට පහලින් 21 3 31 ශේෂය. හරිද? ඔන්න ආකෘතියට මම කියලා දෙන්නත් වෙලා ගත්තා. ඔන්න මම ආකෘතිය. ඊට පස්සේ අංක 5. අංක 5 පස්වෙනි සටහන පුතේ ඔයා ලියන්න භාවිත අයිති ඇති වත්කම්. ඒ කියන්නේ කල්බදු වත්කම් තියෙනවා. කල්බදු වත්කමේ පිරිවැය, කල්බදු වත්කමේ පිරිවැයයි, කල්බදු වත්කමේ පිරිවැය බලලා අපි ලියමු. ඊට යටින් ඒකේ සමුච්චිත ශය කීයද බලලා ලියනවා. මෙන්න මේ කල්බදු වත්කමේ පිරිවැයයි සමුච්චිත ශයයි ලියන්න අපි වෙනම සටහනක් ගන්න ඕනේ. ඒකට තමයි භාවිත අයිති ඇති වත්කම් සටහන කියන්නේ. කල්බදු ගැන පිළිදෙන් ඉස්සෙල් ෆයිල්ස් 16 ඒවා ඉගෙනගෙන තියෙන නිසා මට ගන්නන්න බෑ නේ. එතකොට කල්බදු ගැන පීම කරන්න තමයි මේ භාවිත අයිති ඇති වත්කම් සටහන ගන්න. ගන්න සටහන අංක 5 භාවිත අයිති ඇති වත්කම. ඒකට රූල් 3ක් ඉඩ තියලා ලියන්න සටහන් අංක 6 වෙළඳ ලැබිය යුතු දේ. සටහන් අංක 6 ලියන්න වෙළඳ ලැබිය යුතු දේ. පුතේ. මම ඒකත් මෙතනම කියලා දෙන්න. ලියන්න සටහන් අංක 6 වෙළඳ ලැබිය යුතු දේ. මේ වෙළඳ ලැබිය යුතු දේ සටහනෙන් වෙන්නේ අපේ වෙළඳ ලැබිය යුතු ශේෂය තියෙනවා නේද? මේ වෙළඳ ලැබිය යුතු ශේෂයෙන් හානි කරන ලාභ වෙන් කිරීම, හානි කරන ලාභ වෙන් කිරීම අපි අඩු කරලා සුද්ධ ණය ගැතිය හොයා ගන්න ඕනේ. දැන් ඔයා දන්නවා අපි ණය ගැතියකින් අඩමාන ණය වෙන් කිරීම අඩු කරනවානේ ජංගම වත්කම් වල. හැබැයි සමාගම් ගානේ පුතේ ඒක කරන්නේ මෙන්න මේ සටහනේ. මේ සටහනේ තමයි ඒක කරන්නේ. ණය ගැතියගේ අගය ලියලා ඊට යටින් අඩමාන ණය වෙන් කිරීම අඩු කරගෙන. ඒන සුද්ධගිය තමයි ගිහින් ජංගම වත්කම ඉන්නේ. ණය ගැතියකින් වෙළඳ ලැබිය යුතු දෑ වලින් හානි කරන ලාභය අඩු කරනවා. වෙළඳ ලැබිය යුතු දෑ ශේෂයෙන් හානි කරන ලාභය මෙන්න මෙතන අඩු කරන්නේ. ඒකට තමයි මේ වෙළඳ ලැබිය යුතු දෑ සටහන ගන්න. ඒකට පහලින් සටහන් අංක 7 කියලා ගන්න වෙනත් ගෙවිය යුතු දෑ කියලා සටහනක්. ගන්න අංක 7 කියලා සටහන වෙනත් ගෙවිය යුතු දෑ. ගන්න තමයි අංක 7 වෙනත් ගෙවිය යුතු දෑ කියන සටහන. හරිද? වෙනත් ගෙවිය යුතු දෑ කියන සටහන. මොකද මේ වෙනත් ගෙවිය යුතු දෑ කියන්නේ? පුතේ දැන් මේවා මතක තියාගන්න නැතුව සමාගම් භාගිත ඉගෙන ගන්න එපා. හරිද? පුතේ සාමාන්‍යයෙන් ජංගම වගකීම් වල අපි කෙලින්ම දාන්නේ මෙන්න මේ අයිටම 4 විතරයි. ජංගම වගකීම් වල කෙලින්ම ලියන්නේ මෙන්න මේ අයිටම 4. ණය හිමියා ලියනවා, කල්බදු ණය හිමියා ලියනවා, ආදායම් බදු වෙන් කිරීම ලියනවා, වගකීම් සහතික වෙන් කිරීම ලියනවා. වගකීම් සහතික වෙන් කිරීම ලියනවා. ඒක වෙන්නත් පුළුවන්. අයි මං කියනවා. ජංගම වගකීම් වල කෙලින්ම ලියන්නේ මෙන්න මේ අයිටම 4. ණය හිමියා ජංගම වගකීම් ලියනවා.
කල්බදු ණය හිමියා ජංගම වගකීම ලියනවා. බදු වෙන් කිරීම ගෙවිය යුතු බද්ද ජංගම වගකීම ලියනවා. වගකීම් සහතික වෙන් කිරීම ජංගම වගකීම කෙලින්ම ලියනවා. ඒ හැර ගෙවිය යුතු ටික ඒ හැර ජංගම වගකීම් උපචිත පොලිය මේ මෙතන ලියන්න. උපචිත අධ්‍යක්ෂක මෙතන ලියන්න. ගෙවිය යුතු වැටු මෙතන ලියන්න. මං අර කිව්වා හතර නැතුව ඉතුරු ගෙවිය යුතු ටික වෙනත් ගෙවිය යුතු දෑවල ලියලා මේ එකතුව තමයි ඔය ලියන්නේද ජංගම වගකීම ලියන්නේ. බැරිම ඔළුවට බර වැඩි ඇති මේ ඔක්කොම එකට කියලා දෙද්දි ඉවසීමෙන් ඉන්න ගණන් ගොඩාක් හදලා මේවා නිකාම පුරුදු කරනවා. ළමයි ණය හිමියා කල්බදු ණය හිමියා බදු වෙන් කිරීම වගකීම් සහතික වෙන් කිරීම කියන ඒවා නම් ජංගම වගකීම කෙලිම ලියනවා. ඒ හැර අනිත් ජංගම වගකීම් පුතේ වෙනත් ගෙවිය යුතු දෑවල අපි ලියනවා. වෙනත් ගෙවිය යුතු දෑවල ලියලා ඒක එකතුව තමයි ජංගම වගකීම ලියන්නේ. මොකද මේක සාරාංශගතයි. ඔක්කොම ජංගම වගකීම් ලිව්වොත් ජංගම වගකීම් කොටයි වගේ. අර හතර විතරයි කෙලින්ම ලියන්නේ. ඉතුරු ජංගම වගකීම් උපචිත පොලි උපචිත වැටු ඒවා මේකේ ලියලා එකතුව තමයි ජංගම වගකීම ලියන්නේ. අන්න ඒකට තමයි මේ වෙනත් ගෙවිය යුතු දෑ කියන සටහන ගන්න. ගන්න සටහන් අංක 7 වෙනත් ගෙවිය යුතු දෑ. දැන් සටහන් ටිකට තව රූල් මේ සටහන් වල ලියන තව රූල් 8ක් විතර ඉඳ තියෙනවා. වෙනත් ගෙවිය යුතු දෑ ලියලා තව රූල් 8ක් විතර ඉඳ තියෙනවා. ලියලා තනි පිටුව කුඩින් ලියන පුතේ පෙර වැඩ කියලා. තනි පිටුව කුඩින් පෙර වැඩ කියලා ලියලා මෙන්න මේ ස්වරූපයේ වියදම් වගුවනේ. අපි වියදම් ටික ලියන්නේ මේ පෙර වැඩ වියදම් වගුවේ. මේ පෙර වැඩ වියදම් වගුවේ වියදම් දාලා මේක එකතුව තමයි ලාභ ප්‍රකාශයේ වියදම් වල ලියන්නේ. සටහන් වල ඉඳ තියලා රූල් 8ක් විතර ඉඳ තියලා ලියන්න පෙර වැඩ කියලා මාතෘකාව. පෙර වැඩ කියලා ලියලා ළමයි මෙන්න මේ වගේ ආකෘතියක් අදින්න. දැන් මම මේ ගාන හදන්නේ දැන් තාම ගාන හදන්න පටන් ගත්තේ නැහැ. තාම මේ ගානේ සටහන් ටික පැහැදිලි කරා. හරිද? රිවිෂන් පන්තියේ මෙච්චර උගතල් කර කර උගන්නන්න ඕනේ. ඒත් මේ ඔයා මුකුත් දන්නේ නැහැ කියලා හිතාගෙන උගන්නන්නේ බිඳුවේ ඉඳන්. ඒකයි මේ සටහන් ටික පවා කියලා දුන්නේ. පෙර වැඩ කියලා පුතේ සාමාන්‍යයෙන් පිටු භාගයකට වඩා වැඩියෙන් එන මේ වගේ වියදම් වගුවක් අදින්න. පිටු භාගයකට වඩා වැඩියෙන් එන මේ වගේ වියදම් වගුවක් අදින්න. වියදම් වගුව අදින්න. මේ විදිහට. ඒක බෙදා හැරීම පරිපාලන වෙනත් මූල්‍ය වෙන වියදම් ටික බෙදා හැරීම පරිපාලන වෙනත් මූල්‍ය. හරිද? දැන් ඊට පස්සේ මේ වියදම් වගුවට පස්සේ ඒක ඊට තියන්න නැති වෙන්න. වියදම් වගුවට ඇති වෙන්න ඉඩ තියෙනවා. පිටුවේ පහලින්ම ලියන්න විකුණුම් පිරිවැය සෙවීම කියලා. පිටුවේ පහලින්ම විකුණුම් පිරිවැය සෙවීම කියලා ලියලා ලියා ගන්න පුතේ විකුණුම් පිරිවැය හොයන පෙරවැඩ ආරම්භක තොගය ධන ගැනුම් ඍණ අවසන් තොග. මොකද පුතේ විකුණුම් පිරිවැය අපි පෙරවැඩවල හොයලානේ ලාභ ප්‍රකාශය දාන්නේ. හරි. ඒකට විකුණුම් පිරිවැය පෙරවැඩක් ලියා ගන්න. ඔන්න ඒ භාගයක් විතර වෙලා අරගෙන මම මේක රූල් කරන්නේ කොහොමද? ඇයි මොනවාද මේවල තේරුම සියල්ල ඉගෙනන්නේ. ගාන විතරයි මම ගන්නන්නේ. දැන් ඔන්න පළවෙනි සමාගම් ගාන හදන්න යන්න. අනිත් ගණන් වගේම පුතේ සමාගම් ගාන පටන් ගන්නෙත් අතිරේක තොරතුරු වලින් ඉඳන්. හැම අතිරේක තොරතුරකම ඉඳන් ඒකේ තියෙන අයිටම තැන් දෙකකට දාගෙන යන්න. හරි. එන පළවෙනි අතිරේක තොරතුර. උපචිත වියදම් 3.31 පහත පරිදි වේ. ඒ වියදමක් උපචිතයි කියන්නේ ගෙවිය යුතුයිනේ. හරි. විගණන ගාස්තු 2000 ගෙවිය යුතු නම් වියදමට එකතු වෙනවා ජංගම වගකීමේ දානවා. ඔයාගේ ශේෂ පිරික්සුමේ විගණන ගාස්තු වලට 2000ක් එකතු කරා. ඔයාගේ ශේෂ පිරික්සුමේ විගණන ගාස්තු 11000ක් තියෙනවනේ එකම. පෑනින් ඒ 11000ට මේ උපචිත 2000 එකතු කරා. දැන් ඔක්කොම විගණනය කීයද? මේ 11000යි මේ උපචිත 2000යි ඔක්කොම විගණන ගාස්තු කීයද දැන්? 13000. ලියන ළමයි පරිපාලන වියදමේ 11000යි 2000යි ඔක්කොම විගණන ගාස්තු 13000නේ. ඒක පුතේ වියදමක් පරිපාලන ලියන පරිපාලන වියදමේ විගණන ගාස්තු කියලා ඔන්න කෙලින්ම පරිපාලන වලට 13000 දාන්න. විගණන ගාස්තු කියලා 13000 පරිපාලන වලට දාන්න. ඊළඟට 2000 උපචිත නිසා ජංගම වගකීම නේ බලන්න. ජංගම වගකීමේ කෙලින්ම ගිහින් ලියන්නේ ණය හිමිය, කල්බදු ණය හිමිය, ගෙවිය යුතු බදු වගකීම් සහතික වෙන් කිරීම. අයිගම බලන්න ජංගම වගකීමේ කෙලින්ම ලියන්නේ ණය හිමිය, ගෙවිය යුතු බදු, කල්බදු ණය හිමිය වගකීම් සහතික වෙන් කිරීම. ඉතුරු ඒවා වෙනත් ගෙවිය යුතු දෑවල ලියලා තමයි ජංගම වගකීම ගන්න. එනලම මේ උපචිත විගණන ගාස්තු ජංගම වගකීම ලියන්න කලින් යන්න සටහන් අංක 7 පෙන්නන්න. සටහන් අංක 7 පෙන්නලා වෙනත් ගෙවිය යුතු දෑවල ලියන්න. උපචිත විගණන 2000. සටහන් අංක 7 වෙනත් ගෙවිය යුතු දෑවල
ලියන්න උපචිත විගණන 2000 වියදමට එකතු කරා ජංගම වගකීම දැම්මා. ඒ වගේම අධ්‍යක්ෂක පාරිශ්‍රමිකත් උපචිතයිනේ. වියදමට එකතු කරා ජංගම වගකීම දැම්මා. දැන් බලන්න ශේෂ පිරික්සුමේ අධ්‍යක්ෂක පාරිශ්‍රමික 31000ක් තියෙනවනේ පුතේ. ඒ 31000ට පෑනින් 3000 එකතු කරන්න එකතු කරාද දැන් කීයද අධ්‍යක්ෂක පාරිශ්‍රමික නැගිටිලා වමනාවෙන් කියන්න 31000යි මේ 3000යි කීයද දැන් අධ්‍යක්ෂක පාරිශ්‍රමික ඔක්කොම 34000 ලියන එක වියදමේ ඔක්කොම ටික 34000නේ ඒකත් පරිපාලන ලියන්න අධ්‍යක්ෂක පාරිශ්‍රමික පරිපාලන වියදමේ අධ්‍යක්ෂක පාරිශ්‍රමික කියලා 34000 ලියන්න ඒකත් අධ්‍යක්ෂක පාරිශ්‍රමික කියලා 34000 ලියන්න පරිපාලන වියදමේ ඊළඟට මේක උපචිත නිසා ජංගම වගකීමේ තමයි හැබැයි ජංගම වගකීමේ කෙලින් ලියන්නේ වෙනත් ගෙවිය යුතු දෑවල ලියලා ඉන්නවා. ලියන වෙනත් ගෙවිය යුතු දෑවල උපචිත අධ්‍යක්ෂක පාරිශ්‍රමික 3000. වෙනත් ගෙවිය යුතු දෑවල ලියන්න උපචිත අධ්‍යක්ෂක පාරිශ්‍රමික 3000. හරිද ඒක? උපචිත වියදම් දෙක වියදමේ දාලා ජංගම වගකීම ලියුවා. දෙක 21 331 තොගයේ පිරිවැය අවසන් තොගය දාන්න තැන් දෙකේ දැයි ඕවා නම් කියලා දෙන්නේ නැහැ. ඒවා බයි නම් ඒ ලෙවල් කරන්න එපා. සමාගම් නෙමෙයි ඒ ලෙවල් කරන අවසන් තොගේ දාන්න බැයි නම් තාම ඊළඟයි තව චුටි කාලෙම විභාගෙට තියෙන සමාගම් කියන්නේ. තව සමාගම් මුදල් ප්‍රවාහ අනුපාත ආයෝජනාන්තික පාඩම් අතරින් සිලබස් එක ඉවරයි. හරිනේ? මෙන්න අවසාන තොගේ දාමු තැන් දෙකේ. මුලින්ම ජංගමවත්කමේ උඩින්ම දාන්න. අවසන් තොගේ කියලා දෙවෙනි තීරුවට 125000යි. ජංගමවත්කම් වල උඩින්ම අවසන් තොගේ කියලා දෙවෙනි තීරුවට දාන්න 125000යි. ඒ වගේම විකුණුම් පිරිවැය හොයන පෙර වැඩි ජංගමවත්කමේ ලියලා විකුණුම් පිරිවැය හොයන තැන ලියන්න. ඒ වගේම විකුණුම් පිරිවැය හොයන පෙර වැඩි අවසන් තොගේ කෙලින් ඍණ 125000 දාන්න. ඍණ 125000 දාන්න. මෙන්න අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා බලන්න. පිරිවැයට ඇති ජංගම නොවන වත්කම් මිලටගෙන ඇත්තේ 19/4/1 ව්‍යාපාරයේ ආරම්භයේදීම වන අතර එම 23/31 දිනෙන් අවසන් වර්ෂයේ ෂය අනුපාතයටම සරල මාර්ග ක්‍රමයට 21/3/31 වසරේද ෂය කරන්න. මට නම් වැඩි තේරුණා ඔයාට තේරුන්නේ නැහැ ආයෙවා කියමු. අනියම් කියවන්න. හරි මේ බලන්න. වසරේ ෂය කරන්න කියලා කියන්නේ. හරි. උදේ ෂය කරන්නේ අපි මෙන්න මේ දීපල පිළියෙත සටහන ඇතුලේ තමයි ඔය ෂය කරන වැඩේ කරන්නේ. ෂය ගැළපිල්ලට කලින් බලන්න ශේෂ පිරික්සුමේ ඔය ඉඩම් ගොඩ නැගිලි රටවල පිරිවැය කොච්චරක් තියෙනවද? ෂය කොච්චරක් තියෙනවද කියලා බලන්න ආරම්භක පිරිවැය ආරම්භක ෂය බලන්න ශේෂ පිරික්සුමේ ඉඩම් ලක්ෂ 3 නේ බලන්න අපි ෂය ගැළපීම කරන්න කලින් මේවල ශේෂ දාගෙන ඉන්න ඕනේ. පිරිවැය වල ආරම්භක ශේෂ, සමුච්චිත ෂය වල ආරම්භක ශේෂ. ඒ ආරම්භක ශේෂ දාලා කරන එක තමයි වඩා හොඳ. මේ බලන්න. ගොඩ නැගිලි වල පිරිවැය ලක්ෂ 3යි දාන්න ඉඩම් වල ආරම්භක ශේෂයට ලක්ෂ 3 මේ. ඉඩම් වල 24/1 ශේෂය කෙලින් ලක්ෂ 3. ගොඩ නැගිලි වල ලක්ෂ 3. රටවල 1,50,000. ඔන්න දාන්න ඉඩම් ලක්ෂ 3. ගොඩ නැගිලි ලක්ෂ 3. රට 1,50,000. ඔන්න පිරිවැයහි ආරම්භක ශේෂ ටික දැන්. දැන් ෂය වෙන් කිරීම බලන්න ආරම්භයේ 23/31 කියන්නේ ආරම්භයේ ගොඩ නැගිලි ෂය වෙන් කිරීම 30000යි. රට ෂය වෙන් කිරීම 60000. ඒවා දාන්න. ඒවා දාන්නේ සමුච්චිත ෂය වල ආරම්භක ශේෂ කෙලින් යට සමුච්චිත ෂය වගුවේ 24/1 ශේෂ කෙලින් ගොඩ නැගිලි වලට ආරම්භක ෂය 30000යි. රටවල ආරම්භක ෂය 60000යි කියලා දාන්න. නොතනින් තමයි කරන්නේ. මොකද මෙතන කියන්නේ? මේ ඔක්කොම අරන් තියෙන්නේ 19/4/1 පළවෙනි එක. 23/31 ෂය කරපු අනුපාතයට මොන මේ අවුරුද්දේ ෂය කරා. පොඩි ගැලපිලා. ළමයි මෙන්න ළමයි මම ටයිම් ලයින් එක යනවා. මේ ගාන හදන අවුරුද්ද මේ තියෙන්නේ. වෙනවද බලන්න. අපි ගාන හදන්නේ මේ බලන්න අපි මේ අවුරුද්දේ ගාන හදන්නේ 21/3/31 කියන මේ අවුරුද්ද. මේ තියෙන්නේ අපි ගාන හදන අවුරුද්ද. මේ අවුරුද්ද තමයි දැන් මේ ගාන හදන්නේ. 20/21 අවුරුද්ද. උදේ මේ ඔක්කොම දීපල පිළියෙත අරන් තියෙන්නේ 19/4/1 නේ. හරියටම අරන් තියෙන්නේ 19/4/1. මෙදා තමයි ඔක්කොම අරන් තියෙන්නේ. ඒකද මේ කියන්නේ. එයාලා මේ අවුරුද්දේ ෂය කරපු ටික තියෙනවා නේද? මේ අවුරුද්දේ ෂය කරපු ප්‍රතිශතයටමලු මේ අවුරුද්දේ ෂය කරා. කියන්නේ මේ අවුරුද්දේ ෂය කරේ 110 නම් මේ අවුරුද්දේ 110. මේ අවුරුද්දේ ෂය කරේ 50000 නම් මේ අවුරුද්දේ ෂය 50000. මේ අවුරුද්දේ ෂය ලක්ෂ නම් මේ අවුරුද්දේ ෂය ලක්ෂ. දත්තේ 19/4/1 23/31 කියන්නේ මෙතන හරියටම අවුරුදු එකක් තියෙනවා නේද? 19/4/1 සිට 23/31ට හරියටම අවුරුද්දක් තියෙනවා. ඒ අවුරුද්දේ ෂය කරේ කීයක්ද? මේ අවුරුද්දේ ෂය කරන්නේ ඒ ප්‍රතිශතයමයි ඒ වටිනාකමමයි. කො ගිය අවුරුද්දේ ෂය කරපුවා. කො ගිය අවුරුද්දේ නම් ෂය කරපුවා. ළමයි මේ ගොඩනැගිලි වල ආරම්භක ෂය කියන්නේ ආරම්භක කියන්නේ මෙදා ටිකනේ. ගොඩනැගිලි වල ආරම්භක ෂය කියන්නේ මෙදා ටික කියන්නේ ඔය මොන අවුරුද්දේ ගොඩනැගිලි ෂයද? ගිය අවුරුද්දේ ගොඩනැගිලි ෂය. රටවල ආරම්භක ෂය කියන්නේ රටවල ගිය අවුරුද්දේ ෂය
ෂේ ටික. ගොඩනැගිලි වල ආරම්භක ෂේ කියන්නේ ගිය අවුරුද්දේ ගොඩනැගිලි ෂේ ටික. රතවල ආරම්භක ෂේ කියන්නේ රතවල ගිය අවුරුද්දේ ෂේ ටික. ඉතින් සරලයිනේ කතාව. ගොඩනැගිලි වල ගිය අවුරුද්දේ ෂේ 30000 නම් මේ අවුරුද්දේ ෂේ කීයද? ගොඩනැගිලි වල ගිය අවුරුද්දේ ෂේ 30000 නම් මේ අවුරුද්දේ ෂේ කීයද? 30000ම තමයි. රතවල ගිය අවුරුද්දේ ෂේ ටික 60000 නම් මේ අවුරුද්දේ ෂේ කීයද? 60000ම. ගිය අවුරුද්දේ ෂේ කරපු ඉලක්කම ලෝ මේ අවුරුද්දේ ෂේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ෂේ වටිනාකම තමයි මේ අවුරුද්දේ ෂේ. එහෙනම් ගොඩනැගිලි වල වසරේ ෂේ කෙලින් 30000 දාන්න. රතවල වසරේ ෂේ කෙලින් 60000 දාන්න. වසරේ ෂේ කෙලින් දාන්නේ වසරේ ෂේ කෙලින්. වසරේ ෂේ දාන්න වෙනම තීරුවක් තියෙනවා. දාන්න ළමයි ගොඩනැගිලි වසරේ ෂේ කෙලින් 30000. රත වසරේ ෂේ කෙලින් 60000 දාන්න. හැදිලිද වාට එක? පුතේ ෂය තැන් දෙකකට යනවා. වසරේ ෂය නම් තැන් දෙකකට දානවා ළමයි. මෙතන වසරේ ෂය කෙලින් දාලා වියදමේ ලියන්නත් ඕනේ. දැන් ඉතින් ෂය නම් වියදමේ දාලානේ මේ ෂය වෙන් කිරීමට එකතු කරන්නේ. මෙතන විතරක් ලියලා ඔහේ ඉන්නේ නැහැ. මෙතන විතරක් ලියලා ඉන්නේ නැහැ. වියදමේ ලියන්නත් ඕනේ. ලියන්න ළමයි ගොඩනැගිලි ෂය ලියන්න පරිපාලන වියදමේ. රත ෂය ලියන්න බෙදා හැරීම වියදම. ලියන්න ගොඩනැගිලි ෂය ලියන්න පරිපාලන වියදමේ 30000. රත ෂය ලියන්න බෙදා හැරීම වියදමේ 60000. හරිද? ඒකේ ෂය හෙව්වේ කොහොමද? ගිය අවුරුද්දේ ෂය ටිකම තමයි මේ අවුරුද්දේ ෂය ටික වෙන්නේ. හරිද ඒක? වසරේ ෂය කෙලින් දැම්මා. වසරේ ෂය කෙලින් දැම්මා 30000යි 60000යි පේනවද? වසරේ ෂය කෙලින් 30යි 60යි. ඒකම වියදම් වගේ දැම්මා. එන්නකොට ඊළඟ ගැලවිල හරි. අන්න ෂය කරන්න. මෙන්න ඉඩම් ප්‍රත්‍යාගන ගැලවිල අංක 4. ළමයි අංක 4 සින්නක්කර ඉඩම් වෘත්තීය තක්සේරුකරුවන් විසින් 350000කට ප්‍රත්‍යාගනනය කර ඇත. නව අගයන් පොත්වලට ගැනීමට සමාගම තීරණය කරනවා. මේ බලන්න පුතේ. දැන් ප්‍රමිත පාඩමේදී මේවා ඉගෙන ගන්නත් ඇති ප්‍රත්‍යාගනනය සම්බන්ධ දේවල්. හැබැයි මම සමාගම් ගානක් හදන්න අවශ්‍ය වන ප්‍රත්‍යාගන මුල් ඒක දැන් මොයාට මම හදන ගණන් එක දෙන්න. මෙහාට පුතේ ප්‍රත්‍යාගනනය කියන්නේ. පුතේ හොඳට මතක තියාගන්න. වත්කමක් ප්‍රත්‍යාගනනය කරනවා නම් මේ ප්‍රත්‍යාගනනයේ සරලම අවස්ථාව ඉඩම්. ඉඩම් වගේ ෂය නොවන වත්කම් ප්‍රත්‍යාගනනය කරනවා නම් ඉඩම් වගේ ෂය නොවන වත්කම් ප්‍රත්‍යාගනනය කරනවා නම් මේක හරි මේ ඉඩම් ප්‍රත්‍යාගනනය තමයි කියලා දෙන්නේ. මොකද ඉඩම් ෂය වෙන්නේ නැහැ. ඉඩම් ෂය වෙන්නේ නැහැ කියන්නේ එතන ෂය මොකුත් නැහැ. ළමයි ඉඩම් ෂය වෙන්නේ නැති ඉඩම් ප්‍රත්‍යාගනනය කරනවා නම් එකම එක වැඩයි තියෙන්නේ. එකම එක වැඩයි එකක් එක්ක බලනවා ප්‍රත්‍යාගනනය ලාභයිද කියලා. නැත්නම් බලනවා ප්‍රත්‍යාගනනය අලාභයිද කියලා. ඉඩම් වගේ ෂය වෙන්නේ නැති වත්කමක් ප්‍රත්‍යාගනනය කරනවා නම් එක්ක බලන්නේ ලාභයිද නැත්නම් අලාභයිද. ලාභය අලාභ බෙදුණා හරි. 1000ක ඉඩම 1500ට ප්‍රත්‍යාගනනය කරා නම් 500ක් ලාභයි. 2000 ඉඩම 1000ට ප්‍රත්‍යාගනනය කරා නම් 1000ක් අලාභයි. ඒක සමග දෙයක් නෙවෙයි. ලාභයි නම් ප්‍රත්‍යාගනනයේ ලාභයි නම් මෙන්න බලන්න දැන් මම මේ උගන්වන්න හොඳට මතක තියාගන්න. මේ උගන්වන්නේ ප්‍රත්‍යාගනනයේ රිත්ව සටහන් නෙවෙයි සමාගම් ගැලපිලා ප්‍රත්‍යාගනනය කරන විදිය. ප්‍රථම වතාවට නම් ළමයි ප්‍රත්‍යාගනනය කළ ලාභයි නම් ඒක වත්කමේ පිරිවැයට එකතු වෙනවා වෙනත් විස්තීර්ණ ආදායමකට එකතු වෙනවා. වත්කම ප්‍රත්‍යාගනනය කරලා ලාභයි නම් ඒක වත්කමේ පිරිවැයට එකතු වෙනවා වෙනත් විස්තීර්ණ ආදායමකට. මේ ප්‍රත්‍යාගනනය කළ අලාභයි නම් අලාභයි නම් වත්කමේ පිරිවැයෙන් අඩු වෙනවා. අනිත් එක වෙනත් වියදමට එකතු කරනවා. මේ දෙක ප්‍රත්‍යාගනනයේ සරලම අවස්ථාව. ප්‍රත්‍යාගනනය ෂය වෙන්නේ නැති ඉඩම ප්‍රත්‍යාගනනය කරද්දී පුතේ බලන්නේ ලාභයද පාඩුද කියලා. ලාභයි නම් තැන් දෙක කියන්නේ පිරිවැයට එකතු කරා වෙනත් විස්තීර්ණ ආදායමකට එකතු කරා. අලාභයි නම් තැන් දෙක කියන්නේ පිරිවැයෙන් අඩු කරා වෙනත් වියදමකට එකතු කරා. ආයෙත් ලාභයි නම් පිරිවැයට එකතු කරා වෙනත් විස්තීර්ණ එකතු කරා. අලාභයි නම් පිරිවැයෙන් අඩු කරලා වෙනත් වියදමකට එකතු කරා. පැහැදිලි? අවශ්‍යව දැන් ලියන්න. හරි. දැන් මේ ගන්න බලන්න. මේ ගන්න පුතේ සින්නක්ක ඉඩම් වෘත්තීය තක්සේරුකරුවන් විසින් 350000කට ප්‍රත්‍යාගනනය කරනවා. නවාගයන් පොත්වලට ගන්නවා කියන්නේ. මේ බලන්න දීපල පිළිවෙත සටහනරි. ඔයාලට පේනවද මේක ඉඩම් ලක්ෂ 3ක් කියලා දෙන්නේ? මේක ඉඩම ලක්ෂ 3ක්. මේ වෙනකොට ලක්ෂ 3ක්ව තියෙන ඉඩම 350000ට ප්‍රත්‍යාගනනය කරනවා නම් සරලව කියන ලාභයද පාඩුද පුතේ? ලාභයි. ලක්ෂ 3 ඉඩම 350000ට ප්‍රත්‍යාගනනය කරා කියන පුතේ 50000ක් ලාභයි. ලාභයි නම් දැන් දෙක. ලාභයි නම් දැන් දෙක. පිරිවැයට එකතු කරනවා වෙනත් විස්තීර්ණ ආදායමකට එකතු කරනවා. ලාභයි 50000ක් 50000 පිරිවැයට එකතු කරනවා වෙනත් විස්තීර්ණ ආදායමකට එකතු කරනවා. ඔයාගේ ඉඩම් තීරුවේ මෙන්න එකතු කරන තැන ප්‍රත්‍යාගනනය කෙලින් 50000 දාන්න ධන 50000. පිරිවැයට එකතු කිරීම කරන්නේ ඉඩම් තීරුවේ ප්‍රත්‍යාගනනය කෙලින් ප්‍රත්‍යාගනනය දාන්නේ ප්‍රත්‍යාගනනය කෙලින් දාන්න 50000. ඉඩම් තීරුවේ ප්‍රත්‍යාගනනය කෙලින් 50000 දාලා වෙනත් විස්තීර්ණ ආදායමේ දාන්න ප්‍රත්‍යාගනන ලාභය 50000. වෙනත් විස්තීර්ණ ආදායමේ දාන්න ප්‍රත්‍යාගනන ලාභය 50000. හරි. ඔන්න ඒක ලාභය අලාභය. අංක 5. 2000 මෙන්න බදු ගැලපිල්ල මෙන්න මේක සමාගම් වල බදු ගැලපිල්ල හොඳ පරිස්සමෙන් බලන්න. 2020 3.31කින් අවසන් වර්ෂයේ බදු ප්‍රතිපාදනය 5000කින් අඩු කළ යුතු අතර එම වර්ෂයේ බදු ගෙවා ඇත. 21 3.31කින් අවසන් වර්ෂයේ බදු ප්‍රතිපාදනය 80000ක් ලෙස ඇස්තමින්. බදු ගැලපිල්ල මෙන්න බලන්න. දැන් මේ තියෙන අපි ගාන හදන අවුරුද්ද. මේ දෙන ගිය අවුරුද්ද. මේ ගාන හදන අවුරුද්ද තමයි මොකක්ද? 20
මේ තියෙන ගිය අවුරුද්ද. ගිය අවුරුද්ද කියන්නේ මොකක්ද? දහනමේ 20. මේ තියෙන ගාන හදන අවුරුද්ද 20 21. මේ තියෙන ගිය අවුරුද්ද 2019 20. බලන්න වචන කියවන්න පුතේ. 2020 3.31 න් අවසන් වර්ෂයේ බදු ප්‍රතිපාදනය කියන්නේ බදු වෙන් කිරීම. 5000කින් අඩු වෙනවා. ඒක පුතේ මොකද්ද? ගිය අවුරුද්දට බදු වෙන් කිරීමක් තියෙනවා නේද? ගිය අවුරුද්දේ 20 3.31 කියන්නේ ගිය අවුරුද්ද. ගිය අවුරුද්දේ බදු වෙන් කිරීම 5000කින් අඩු වෙන්න ඕනේ කියන්නේ. ඔයාලට මතකද අධි ඌණ බදු කතාව? අපි අධි ඌණ බදු බලන්නේ පුතේ ගිය අවුරුද්දේ වෙන් කිරීමයි ගිය අවුරුද්දට ගෙව්ව බද්දයි අතර වෙනස. ගිය අවුරුද්දේ වෙන් කිරීමයි ගිය අවුරුද්දට ගෙව්ව බද්දයි අතර වෙනස අධි ඌණ. අන්න ඒක තමයි 5000කින් අඩු කරන්නේ කියන්නේ. චුටි දෙයක් මම බදු ගැලපිලා කියලා දෙන්න කලින් මේක ගැලපිලි කියලා දෙන්නම්. ශේෂ පිරික්සුමේ බදු වෙන් කිරීම කියක් තියෙනවද බලන්න. ඔයාගේ ශේෂ පිරික්සුමේ බදු වෙන් කිරීම කියලා කියක් තියෙනවා. බලන්න ශේෂ පිරික්සුමේ තියෙනවා විගණන දාස් වලට පහලින් 20 3.31 බදු වෙන් කිරීම 35 කියන්නේ ගිය අවුරුද්දේ බදු වෙන් කිරීම 35ක් තියෙනවා. ගිය අවුරුද්දේ බදු වෙන් කිරීම 35ක් තියෙනවා. ගිය අවුරුද්දේ 35 වෙන් කරා. ඇයි මේ පහක් අඩු කරන්නේ කියන්නේ? ළමයි ගිය අවුරුද්දේ වෙන් කිරීම පහක් අඩු කරන්න කියන්නේ 35ක් වෙන් කරාට පහක් අඩු වුණා කියන්නේ ගිය අවුරුද්දට ගෙව්වේ 30ක් නිසා. ගිය අවුරුද්දේ සත්‍ය බද්ධ 30ක් නිසා. ගිය අවුරුද්දේ වෙන් කිරීම 35යි. ගිය අවුරුද්දේ 35ක් වෙන් කරලා ඒක පහක් අඩු කරන්න ඕනේ කියන්නේ පුතේ සත්‍ය බද්ධ ගෙව්ව බද්ධ 30යි කියන එක. ගිය අවුරුද්දට ගෙව්ව බද්ධ 30යි කියන එක. පැහැදිලිද කතාව? ගිය අවුරුද්දේ බද්ධ 35ක් වෙන් කරලා වෙන් කරපු ගාන පහක් අඩු කරන්න කියන්නේ ගිය අවුරුද්දේ වෙන් කිරීම පහක් අඩු කරනවා කියන්නේ ගෙව්ව ගිය අවුරුද්දට ගෙව්ව බද්ධ 30යි කියන එක. ඒක ඔළුවේ තියාගන්න. ඒ වගේම 21 3.31 බදු ප්‍රතිපාදනය මොකද මේ 21 3.31 බද්ද කියන්නේ මේ අවුරුද්ද බද්ද. 21 3.31 කියන්නේ අවුරුද්ද. මේ අවුරුද්ද බද්ද 80000යි කියලා කියනවා. හරි. ළමයි මම ඔයාලට මේ ගැලපිල්ලනේ පැහැදිලි කරේ. ඕනෑම බදු ගැලපිල්ලක් කරන පියවර තුනයි. එක වසරේ බද්ද. එක වසරේ බදු. දෙක ගෙවිය යුතු බදු. තුන අධි ඌණ. මේවා මතකද? මේවා මතකද? ඕනෑම බදු ගැලපිල්ලක් කරන පියවර තුනයි. වසරේ බද්ද, ගෙවිය යුතු බද්ද, අධි ඌණ. කීයද වසරේ බද්ද? වර්ෂයේ බද්ද කීයද? මේ ගානේ ළමයි 21 3.31 කියන අවසන් වර්ෂයේ බද්ද 80000යි කියලා කියනවනේ. 21 3.31 කියන අවසන් වර්ෂයේ බදු ප්‍රතිපාදනය 80000 කියන එකනේ වසරේ බද්ද. හරි. දාන්නේ ආදායම් බදු සටහනේ සටහන අංක 3 දාන්න. වර්ෂයේ ආදායම් බද්ද කියලා 80000. මේ අවුරුද්දේ බද්ද 80000. ධන වසරේ බද්ද සටහන අංක 3ට යන ආදායම් බදු. ඒක වසරේ බදු කියලා 80000 දාන්න. හරි. ගෙවිය යුතු එක පරිස්සමෙන් කරමු මේක. මම අනිවාර්ය කර දුන්නා නම් හරි. ශේෂ පිරික්සුමේ ගෙවු බද කියලා. ශේෂ පිරික්සුමේ ගෙවු බද කියලා. ශේෂ පිරික්සුමේ ගෙවු බද අමනරිය. ලක්ෂයයි. දැකද? වලහන් ඇතුලේ කියනවා 20 3.31 21 3.31 පුතේ. අපි බදු ලක්ෂයක් ගෙවලා මේ ලක්ෂ ගෙවලා තියෙන්නේ ගිය අවුරුද්දටයි මේ අවුරුද්දට දෙක. වැඩි අවුරුද්ද ගන්න එපා. ගෙවුව ගන්න නෙවෙයි ඕනේ මේ අවුරුද්දට ගෙවලා. අපි බදු ලක්ෂයක් ගෙවලා තියෙනවා ගෙවු බද. හැබැයි වලහන් ඇතුලේ කියනවා 20 කියන්නේ ගිය අවුරුද්ද 21 කියන්නේ අවුරුද්ද. මේ ලක්ෂේ ගිය අවුරුද්දට ගෙව එකක් තියෙනවා මේ අවුරුද්දට ගෙව එකක් තියෙනවා. ළමයි ඔක්කොම ගෙවුව බදු ලක්ෂයෙන් ගිය අවුරුද්දට ගෙවෙ කියලා. ගිය අවුරුද්දට ගෙවෙ කියලා. මේ දැන් චුට්ටකට කලින් හෙව්වේ වෙන් කිරීම 35 පහකින් අඩු වුණාම ගෙවන්නේ 30යිනේ. 35ක් වෙන් කරා. අද වෙන් කරපු 35 පහකින් අඩු වුණා නම් ගිය අවුරුද්දට ගෙවන්නේ 30යි. මේ අවුරුද්ද බදගෙ මේ අවුරුද්ද බදගෙ ලක්ෂයයි. මේ අවුරුද්ද ගෙව ලක්ෂයෙන් මේ අවුරුද්ද ගෙව ලක්ෂයෙන් 30000ක් ගිය අවුරුද්ද ගෙවලා එහෙනම් මේ අවුරුද්දට කිව්වේ. මේ අවුරුද්දේ ගෙව ඔක්කොම බද්දේ ලක්ෂයයි. ඒ ලක්ෂයෙන් 30000ක් ගිය අවුරුද්දේක. එහෙනම් පුතේ මේ අවුරුද්දට ගෙව බද්ද 70. ලක්ෂයක් ගෙවුවට ඒකෙන් 30000ක් ගිය අවුරුද්දට ගෙව්වේ. එහෙනම් මේ අවුරුද්දට ගෙවි කියලා 70000යි. ළමයි වසරේ බද්ද 80000යි. වර්ෂයේ බද්ද 80000න් 70000ක් ගෙවලා නම් කියා ගෙවි යුතුද? අවුරුද්දේ බද්ද 80000යි නේද? ඒකෙන් 70000ක් ගෙවලා නේද? 80000න් 70000ක් ගෙවලා නම් කියා ගෙවි යුතුද? 10000ක් ගෙවිය යුතුයි. දාන එක ජංගම බදු කීමේ මෙන්න ආදායම් බදු වෙන් කිරීම කියලා 10000 දාන්න. දාන ජංගම කීමේ ආදායම් බදු වෙන් කිරීම කියලා 10000 දාන්න. හරිද? පළවෙනි එක ඔන්න වසරේ බද්ද 80000 දැම්මා. දෙක ගෙවිය යුතු බද හරිනේ. පොතේ පටල ගන්න එපා පොඩි. අධි උණ බද මං කිව්වේ. මේ අධි උණ බලන්න. හැම වෙලේම අධි උණ බලන්නේ කොහොමද? හැම වෙලේම අධි උණ බලන්නේ ගිය අවුරුද්දේ වෙන් කිරීමයි
ගිය අවුරුද්දට ගෙවු බද්දයි කියන දෙක සසඳනවා. ළමයි ගිය අවුරුද්දේ වෙන් කිරීම 35යි. ගිය අවුරුද්දට ගෙව්වේ 30 නම් වෙන් කිරීම 5ක් වැඩි නේද? වෙන් කිරීම 5ක් වැඩි නේද? වැඩි නිසා නේද අඩු කරේ? වෙන් කිරීම 5ක් වැඩි. ඒ කියන්නේ අදි බද්දක් 5ක. ගිය අවුරුද්දේ වෙන් කිරීම 35යි. ගිය අවුරුද්දට ගෙවුව ගාන 30යි. ඒ කියන්නේ වෙන් කරපු ගාන 5ක් වැඩි. වෙන් කරපු ගාන 5ක් වැඩි කියන්නේ අදි බද්දක් 5ක. ඒක පුතේ වර්ෂයේ බද්දේ යටින් අදි බද්ද පහ අඩු කරලා දෙන්න. අදි බද්දක් තියෙන එක වර්ෂයේ බද්දට යටින් අදි බදු කියලා 5000 අඩු කරන්න. එතකොට අපි ඇත්තම වර්ෂයේ බද්ද කීයක් කියලානවද? 75000ක් කියලා. එනමුන ඕනෑම බදු ගැලපිල්ලක් කරන පියවර තුන වසරේ බද්ද, ගෙවිය යුතු බද්ද අඩු. දැන් අපි බද්ද කිරුපින් 80000න් 5000 අඩු වෙනවා ඇත්තම බද්ද 75000. ඒක දැන් කෙලින්ම කියමු ලියන්න. බදු පෙරලාභය කෙලින් සටහන් අංක 2ක්, ආදායම් බදු කෙලින් සටහන් අංක 3ක් දාලා. ආදායම් බදු කෙලින් තුන්වෙනි තීරුවට ඍණ 75000 දාන්න. ඒ සටහනේ වාගත 75000 ඉබලෙම ආදායම් බදු කෙලින් සටහන් අංකයට 3 අන්තිම තීරුවට ඍණ 75000 දාන්න. සටහන් අංකය 1 බද්ද දාන්න. හරි. අංක 6. 2021 4.7 ව්‍යාපාරයේ 2007 ණයගැතියෙක් බංකොලොත් වී ඇති අතර වෙළඳ ලැබී යුතු දෑ ශේෂයට 110ක් හානි කරන අලාභීට හරින්න. ඔයා දිනේ දැක්කද? දැන් අපි මේ අවුරුද්දේ ගාන 3.31 හදලා ඉවරයි. මේවා ප්‍රමිත පොතේ LKS 10 අපි 3.31 හදලා ඉවරුනම මේ ණයගැතිය බුණුවත් වෙන්නේ 4.7. කොච්චර ණයගැතියද මේ? 2007 ණයගැතිය බුණුවත් වෙන්නේ අපේ ගිණුම් වර්ෂය ඉවරුනාට පස්සේ. 4.7. හැබැයි මේක හැබැයි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය දෙන දවසක් නෑ. ළඟම දවසක් නිසා ගැටලුවක් නෑ නේ. ළමයි LKS 10 ප්‍රමිත කියනවා මෙදා හිටියේ ණයගැතියෙන් මේ කාලය තුල බොල් ණය වුණා නම් ඒක අපි ප්‍රවර්තන වර්ෂයේ බොල් ණය ලෙස සලකන්න ඕනේ. ඒක ගලපන සිද්ධියක්. LKS 10 ප්‍රමිත මතකද බලන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දිනපැවති ණයගැතියෙක් ඊට පසු කාලය තුල බොල් ණය වුණා නම් එයා මේ අවුරුද්දේ බොල් ණය ලෙස සලකන්න ඕනේ. හැබැයි අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දෙන කලින් ඕනම වතන ටියුටර් ලියා ගන්න. අධ්‍යක්ෂක මණ්ඩලය 5.20 අනුමැතිය දුන්නේ කියලා නිකන් ලියා ගන්න. අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දුන්නේ 5.20 කියලා ලියා ගන්න. 5.20 කියලා. මේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දෙන්න කලින් නම් ණයගැතිය බුණුවත් උනේ බොල් ණය උනේ. ඒක මේ අවුරුද්දේ බොල් ණය ලෙස බලන්න. ප්‍රමිතේ LKS 10. හරි. ඒ කියන්නේ බොල් ණය 2000. ලියන්න පුතේ බොල් ණය නම් වියදමක් බෙදා හැරීම වියදමේ ලියන්න මුලින්ම. බොල් ණය 2000. බොල් ණය කියන්නේ වියදමක් මුලින්ම බෙදා හැරීම වියදමේ ලියන්න බොල් ණය 2000. ඒ වගේම අපි වෙළඳ ලැබිය යුතු දෑ වලින් 2000 අඩු කරන්න. ශේෂ පිරික්සුමේ පුතේ වෙළඳ ලැබිය යුතු දෑ 62000ක් තියෙනවනේ. 62000න් මේ 2000 අඩු වුණාම ඔක්කොම වෙළඳ ලැබිය යුතු දෑ 60000යි නේද? 62000න් මේ 2000 අඩු වුණාම දැන් වෙළඳ ලැබිය යුතු දෑ 60000යි. හරි. දැන් හානි කරන ලාභ 10000 අඩු කරුනේ. මේ ණයගැතියගෙන් අඩමාන ණය අඩු කිරීම කරන්න වෙනම සටහනක් ගන්නවා. මේ සටහනේ තමයි ඔය ණයගැතියගෙන් අඩමාන ණය වෙන් කිරීම අඩු කරලා පෙන්නන්නේ. හරි. දැන් වෙළඳ ලැබිය යුතු දෑ 60000යි. දාන්න මුලින්ම සටහන් අංක 6ට එන්න ඔය. සටහන් අංක 6 වෙළඳ ලැබිය යුතු දෑ සටහනට මේ වෙළඳ ලැබිය යුතු දෑ සටහනේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා 60000 ලියන්න. වෙළඳ ලැබිය යුතු දෑ සටහනේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා 60000 ලියන්න. දැන් 60000ට 110ක් කියන්නේ පුතේ 6000ක් නේ. යටින් අඩු කරන්න හානි කරන ලාභ වෙන් කිරීම කියලා 6000. 60000ට පහලින් 110ක් හානි කරන ලාභ වෙන් කිරීම කියලා 6000ක් අඩු කරන්න. දැන් කීයද එතකොට? 60000න් 6000 අඩු වුණාම 54000 නේද? දැන් කලින් නම් මේක ජංගමවත් කමේමනේ අඩු කරලා දෙන්නේ. දැන් ඒක සතහනක අඩු කරලා පෙන්නනවා. අඩු කරාට පස්සේ සුද්ධාගිය තියෙනව නේද? ඒකකින් ලියන්න දැන් ජංගමවත් කම. වෙළඳ ලැබිය යුතු දෑ ශේෂයෙන් හානි කරන ලාභ වෙන් කිරීම සතහනේ අඩු කරලා එන සුද්ධාගිය තමයි මෙතන ලියන්නේ. වෙළඳ ලැබිය යුතු දෑ සතහන් අංකය 6 54000. 60000න් 6000 අඩු වුණාට පස්සේ එන 54000 ලියන්න. ජංගමවත් කම වල වෙළඳ ලැබිය යුතු දෑ සතහන් අංකය 6 54000. අලුත් වෙන දේවල් ඉගෙන ගන්න පුතේ. දැන් අදියුන බලමු. සරල අඩමාන අදියුන බලන්න ඕනේ කියන එක දැන් කියන්න ඕනේ මේ ඇඟෙන් ශේෂ පිරික්සුමේ හානි කරන ලාභ වෙන් කිරීම හානි කරන ලාභ වෙන් කිරීම දෙකට 7200ක් තියෙනවා. ශේෂ පිරික්සුමේ 7200ක් තියෙනවා දැන් ඕනේ 6000. පුතේ 7200 6000ක් කරන්න ඕනේ කියන්නේ වැඩි 1200ක්. ඒ කියන්නේ අදි හානි කරන ලාභයක් තියෙනවා. ශේෂ පිරික්සුමේ 7200 දැන් ඕනේ 6000 කියන්නේ 1200ක් වැඩිනේ. ඒ කියන්නේ අදි. බෙදා හැරීමේ ඍණ 1200ක්. ධනපුරේ බෙදා හැරීම වියදම් වල ඍණ 1200ක් හානි කරන අලාභ අදි වෙන් කිරීම කියනවා. ධන බෙදා හැරීම වල ඍණ 1200ක් හානි කරන අලාභ අදි වෙන් කිරීම කියනවා. 1200. හරි. මෙන්න අංක 4. අධ්‍යක්ෂකවරුන්ට පහත යෝජනා කරනවා. මම හිතනවා මේ මතකද කියලා ගිය සතිය මතකයි. පොදු සංචිතයේ 40000ක් මාරු කිරීම පුතේ. මම කිව්වා සංචිතවලට මාරු කරද්දි වෙන්නේ දීපසකන මතකද බලන්න. සංචිතවලට මාරු කරද්දි රඳවාගත් ලාභ හර පොදු සංචිත බැල. මම කිව්වා සංචිතයට මාරු කරද්දි වෙන්නේ රඳවාගත් ලාභයෙන් අඩු වෙලා ඒක පොදු සංචිතයට එකතු වෙනවා. ලෝකේ පෙරුණොත් ඔක වෙනස් වෙන්නේ නැහැ. පොදු සංචිතයට මාරු කිරීම කරන්නේ රඳවාගත් ලාභයෙන් අඩු වෙනවා පොදු සංචිතයට එකතු වෙනවා මෙන්න. පොදු සංචිතයට මාරු කිරීම කියලා රඳවාගත් ලාභයට ඍණ 40000යි
පොදු සංචිතයට ධන 40000යි. හරදර පැත්තකින් තියන්නකො ප්‍රැක්ටිස් එක තියාගන්න. ළමයි පොදු සංචිතයට මාරු කරද්දී වෙන්නේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ලියන්න. පොදු සංචිතයට මාරු කිරීම කියලා. රඳවාගත් ලාභයට ඍණ 40000 දාන්න. පොදු සංචිතයට ධන 40000 දාන්න. අංක දැනට පවතින සෑම සාමාන්‍ය කොටස් 20ට එක බැගින් සංචිත ප්‍රාග්ධනික කරනවා කොටසක මිල දාලා ඉන්නේ. සංචිත ප්‍රාග්ධනික කරද්දී මේ මොකද්ද? සංචිත හර සාකෝ ප්‍රාග්ධන බැරනේ. එහෙම නැත්නම් කොහොමද ගණනය කරන්නේ? සංචිතයෙන් අඩු වෙලා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට එකතු වෙනවා. සංචිත ප්‍රාග්ධනික කරද්දී වෙන්නේ පුතේ ඒ වටිනාකම සංචිතයෙන් අඩු වෙනවා සාකෝ ප්‍රාග්ධනයට එකතු වෙනවා. මෙන්න දෙක වටිනවා. කොටස් 20ට එක ගානේ නම් ගානේ බලන්න ශේෂ පෙරේක්ෂ මේ සාමාන්‍ය කොටස් කොච්චරද? සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ඇතුලේ කොටස් ගාන 40000ක් පේන තියෙනවා. කොටස් ගාන 40000ක් කියන්නේ සාමාන්‍ය කොටස් ගාන 40000ක්. කොටස් ගාන 40000ක්. 20ට එකක් නම් 20ක් තියෙන කෙනෙක් එකක් දෙනවා නම් නිකුත් කරන කොටස් ගාන බලන්න 40000 බෙදන්න 20න්. මේ වෙනකොට සාමාන්‍ය කොටස් 40000ක් තියෙනවා. මේ වෙනකොට තියෙන සාමාන්‍ය කොටස් 40000. 20ට එකක් දෙනවා නම් 20ෙන් බෙදන්න 40000 20ෙන් බෙදුවාම මෙන්න දැන් නිකුත් කරන කොටස් ගාන 2000යි. මොන දැන් නිකුත් කරන කොටස් ගාන 2000යි. එකක් 12 ගන්න. දැන් කොටස් 2000ක් නිකුත් කරනවා එකක් 12 ගන්න කියන වටිනකම කීයද? 2000 වැඩි කිරීම 12 මෙන්න සංචිත ප්‍රාග්ධන කිරීමේ වටිනකම 24000යි. වටිනකම හොයන්න ඕනේ 20ක් තියෙන කෙනෙක් එකක් දෙනවා නම් මේ වෙනකොට තියෙන කොටස් ගාන 20ෙන් බෙදන්න. 10ක් තියෙන කෙනෙක් එකක් දෙනවා නම් මේ වෙනකොට තියෙන කොටස් ගාන 10ෙන් බෙදන්න. එතකොට 40000 20ෙන් බෙදුවම මෙන්න නිකුත් කරන කොටස් ගාන දැන් 2000යි. එකක් 12 ගන්න කියන්නේ පුතේ මෙන්න සංචිත ප්‍රාග්ධනික කිරීමේ වටිනකම 24000යි. මොකද වෙන්නේ සංචිත ප්‍රාග්ධනික කරද්දී සංචිතයෙන් අඩු වෙලා සාකෝ ප්‍රාග්ධනයට එකතු වෙනවා. ළමයි පොදු සංචිතයෙන් අඩු කරන්න 24ක් සාකෝ ප්‍රාග්ධනයට එකතු කරන්න 24000ක්. වටිනකම 24000 පොදු සංචිතයෙන් අඩු කරන්න ඍණ 24000යි. සාකෝ ධන 24000යි. හරිද? පොදු දැන් කාරණා දෙකක් මතක තියාගන්න. එක පොදු සංචිතයට මාරු කරා කිව්වොත් කොහොමද දාන්නේ? රඳවාගත් ලාභ ඍණ පොදු සංචිත දාන්න. සංචිත ප්‍රාග්ධනික කරා කිව්වොත් දාන්න කොහොමද? සංචිත ඍණ සාකෝ දාන්න. ඕවා වෙනස් වෙන්නේ නැහැ. සමාදම් ගණන් 100ක් හැදුවොත් පොදු සංචිතයට මාරු කිරීම රඳවාගත් ලාභ ඍණ පොදු සංචිත දාන්න. සංචිත ප්‍රාග්ධනික කරනකොට සංචිත ඍණ සාකෝ දාන්න. ඒවා ඉතින් මේ වගේ යන වෙලෙම මතක තියාගෙන ඉන්න. අමාරුනේ. ඊළඟට සාමාන්‍ය කොටසකට 110ක අවසාන ලාභාංශ. ඒක ඕන කෙනෙක් ගන්න. පුතේ සාමාන්‍ය කොටස් හිමියන්ගේ යෝජිත ලාභාංශය මොකද? සටහන් කරලා. සාමාන්‍ය කොටස් හිමියන්ගේ ගෙව්ව අතුරු ලාභාංශය නම් රඳවාගත් ලාභයෙන් අඩු කරන්න. සාමාන්‍ය කොටස් හිමියන්ගේ යෝජිත එක ගෙවිය යුතු එක සටහනයි. ප්‍රණීත ඔයල් කේස් 10යි. ලියන ළමයි සටහන් අංක 8. සටහන් අංක 7ට පහලින් 8 කියලා අරගෙන ලියන්න. සාමාන්‍ය කොටස් සඳහා 10%ක අවසාන ලාභාංශයක් ප්‍රකාශ කර ඇත. සාමාන්‍ය කොටස් සඳහා 10%ක අවසාන ලාභාංශයක් ප්‍රකාශ කර ඇත. මතකද මම ප්‍රමිත මෙතන ගණන් යන්නේ නැහැ පුතේ. එහෙම කරලා සමාදම් ගණන් හදන්න බෑනේ. ප්‍රමිත වෙනම ඉගෙනුවේ ඒකයි. දැන් මේ වීඩියෝ බලන්නේ නැත්නම් ඒක මොනවාකින් කරන්නේ නැත්නම් මට පිළියමක් නැහැ. දැන් ගොඩක් අය ශේෂයෙන් කුරුණෑ ගල ළමයි. කුරුණෑ ගල ළමයි දැන් පාස්කමක් තියෙනවනේ. ඕනි දවසක වීඩියෝ බලන්න පුළුවන්. ඒක යාළුවා මොකද කරන්නේ? මුළු මාසෙම වීඩියෝ ටික බලන්නේ ඉන්නේ අන්තිම දවස් දෙකේ. එතකොට අපිට කතා කරනවා වීඩියෝ එක අයින් කරන්න ඕන මෙන්න තියෙන්නේ. අනේ සර් මට කොවිඩ් හැදුණා මට වීඩියෝ බලන්න බැරි වුණා. අනේ සර් මට සිග්නල් නැහැ. ඒ මුළු මාසේ පළවෙනි දවස් ඔක්කොම සිග්නල් තිබ්බනේ අන්තිම දවස් දෙකේ සිග්නල් එන්නේ. ඒ මට නෝට් වෙනවා පුතේ. හැම මාසෙම සමහර ළමයින්ට මතක නැහැ මට කැට් එකේ හිස්ටරි එක තියෙනවා. හැම මාසෙම ඒ ළමයා කියනවා අනේ සර් මට වීඩියෝ තව දවස් එකක් බලන්න දෙන්නු. අනේ මට තව දවසක් බලන්න දෙන්නු. දැන් අපි පව් කියලා ළමයින්ට බලන්න දෙලා ඒක ලබන මාසෙ ඉඳන් එහෙම බලන්න දෙන්නේ නැහැ පුතේ කිසිසේත්. ලබන මාසෙ ඉඳන් කිසිම විදියකින් එහෙම මම බලන්න දෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඔයා ඒක පුරුද්දට තියාගන්නවා කිසිම වැඩක් ඒ දවස් වලදී දාගන්න නැහැ නේ ඒක. සමහර ළමයි මට කතා කරනවා අනේ සර් මට ප්‍රමිත වීඩියෝ 3යි සමාගම් වීඩියෝ 2යි එක දවසක දාලා දෙන්න බැරි බලන්න. මුළු මාසෙම පිස්සු කියලා. වීඩියෝ එකකින් කරන දවස් දෙකක් තියෙනවා මට මතක කියලා කතා කරනවා. ඒත් බලන්නේ නැහැ. ඒත් දාලා දුන්නත් බලන්නේ නැහැ. සම අපිව රවට්ටන විදිය. දැන් ගොඩක් ළමයි ඉතින් ඉන්නේ බොරුවක් කිව්වම අපිට ඒක තේරෙන්නේ නැහැ කියලා. පුතේ ඔයාගේ වයස පහු කරලා අපි කොච්චර ඔයාලා වගේ ළමයි ගන්නවද? ඔයා කියන බොරුව අපිට නොතේරෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ. හැබැයි අපි ඔයා අපහසුතාවයට පත් වෙමින් ඉන්න අපි අනේ ඔක බොරුවක් නේද කියලා අපි අහන්නේ නැත්නම් අපිට තේරෙනවා. සරල උදාහරණයක්. ළමෙක් මගෙන් කොවිඩ් කියලා. සර් මට කොවිඩ් හැදිලා ඉන්නේ. මට මේ මට වීඩියෝ බලන්න බැරි වුණා. ඒකින්ද මට දවස් මට ගිය මාසෙම වීඩියෝ එක බලන්න බැරි වුණා කිව්වා. ගිය මාසෙම මට වීඩියෝ එක බලන්න බැරුණා. කොවිඩ් හැදිලා ගියේ සර්. මේ දැනුත් ඔව් මේ දැන් තමයි ටිකක් මම හොඳ වෙලා ඉන්නේ. තාමගේ කාලි ඉවර නැහැ. සර් මට මේ ගිය මාසෙම වීඩියෝ එක බලන්න බැරි වුණා. මට පන්තිසල් ගෙවන්නත් බැරි වුණා. මට මේ වීඩියෝ එක බලන්න හදලා දෙන්න පුළුවන්ද? ගිය මාසේ වීඩියෝ එක ඔක්කොම මාසෙ ඉවර වෙලා. මාසෙ ඉවර වෙලා මට කිව්වේ ගිය මාසේ වීඩියෝ එක බලන්න දෙන්න පුළුවන්ද කියලා ඇහුවා.
ඊට පස්සේ දැන් කොවිඩ් හැදිලා එහෙම අසනීප වෙලා හිටිය නිසා මම මේ ඒක කිසිසේත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මම ඒක දැන් කිව්වට පස්සේ තමයි මට කියන්න පස්සේ මට එහෙම කරලා කිසිසේත් කරන්න නැහැ ඊට පස්සේ. මට මම ඒ ළමයාට පෞද්ගලිකව මේ ඒ කලින් මාස වීඩියෝ ටික සම්පූර්ණයෙන් බලන්න ක්‍රමයක් මම හදලා දුන්නා. ඊට පස්සේ දවසකට පස්සේ මම දකිනවා. දැන් මට ළමයා මතකයි මොකද ඒ වගේ උදව්වක් කිව්වට පස්සේ WhatsApp status වල ළමයා දානවා මෙයා කොහෙද ගිහිල්ලා ළමයි. කොහේ හරි ගිහිල්ලා කාත් එක්ක හරි ගත්ත ෆොටෝ එකක් ස්ටේටස් දාලා තියෙනවා. දැන් මේ කොවිඩ් හැදිලා ගෙදර ඉන්නේ කෙනා ඊට පහුවෙන් ළමයි කොහෙද ඇවිල්ලා ගිහිල්ලා. ඒක අමූලික බොරුවක් නේ ළමයි. අර කොවිඩ් හැදිලා මාසයක් මට මුකුත් වැඩ කරන්න බැරි වුණා. අනේ සමහර උදව්වක් කරන්න කියලා කිව්වට අමූලික බොරුව. ඊට පස්සේ ළමයි ස්ටේටස් එකක් දානවා කොහෙද ගිහිල්ලා හරි මොකක් හරි දෙයකට. දැන් අපිට දුකයි ළමයි අපිට බොරු කරනවා කියන්නේ. එදායින් පස්සේ කිසිම හේතුවකින් මොන දේ වුණත් ළමයි මම උදව් කරන්නේ කරන්නේ. මම දැන් කලින් කරා. ළමයි කිව්වට පස්සේ මාස බලන්න බෑ. ගිය මාස වීඩියෝ එක දාලා වෙනම ලින්ක් එකක් දුන්නා. ඒ සිද්ධියෙන් පස්සේ පොතේ කිසිම ළමෙක්ට මම දැන් මේ අවස්ථාව දෙන්නේ නැහැ. තරහ වෙන්න එපා. ඔයාම තමයි ඒක කරන්නේ. අපි මහන්සි වෙන්න බෑ ඒවට. අපිට ඔයාට පිළිවෙල නැති වුණාට අපි ඒ පිළිවෙල දාන්න බෑ. වෙබ්සයිට් එකේ වෙනම වීඩියෝ එකක් දාලා දෙන්න. ඔයා අපිව අවටන්න කොට අපි අවස්ථාව දෙන්නේ නැහැ. ඒක තරහ වෙන්න එපා. විශේෂයෙන් ඔයාලට කියනවා ගුරුවරු විදියට අපිව අවටන්න එපා අධ්‍යාපනයේ. දැන් ඔයා වෛද්‍ය ඔයා ડોක්ටර්වරයා ඇටුවොත් ඔයා උනහැදලා බෙහෙත් ගන්න යනවා. දොස්තරට කිව්වොත් බොරු හේතු ටිකක් වගේ ජීවිතය අවදාන දෙන්නේ. ඒක අනිත් පැත්තේ ගුරුවරයා වෙච්ච අපිටත් තියෙනවා. අපිට බොරු කියනවා කියන්නේ වගේ ජීවිතය අවදාන දෙන්නේ. හැබැයි අනාගතයට බලපාන්න. ඒක මතක තියාගන්න. අපිට බොරු කියලා අපෙන් ප්‍රතිලාභ ගැනීම ඔයා වීරකමක් කියලා ඒතකොට වීරකමක් නෙමෙයි මට මතක් වෙලා කිව්වේ. ලබන මාසෙ සිට කිසිම හේතුවකින් කිසිම හේතුවකින් ළමයි අදාළ දවසේ පව් වෙලා වීඩියෝ තියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. කිසිම ළමෙක් කිසිම හේතුවක් නිසා මට කතා කරලා කියන්න නැති පස්ස අනේ මට මේ හේතුව වුණා. අනේ සර් මට මේක වුණා අරක වුණා. මට වීඩියෝ ටික ඩික් කරලා දෙන්න කියලා කියන්න එපා. ඒක තරහ වෙන්න එපා. ඔයා දන්නේ නැහැ අපෙන් උදව් ගන්න. ඒක අපි වීඩියෝ එකක් දාලා දවස් 3ක් තියෙනවා ගන්න. එක දිගට දවස් 3ක් තියෙනවා. නුවර ළමයි. කුණේක ළමයි මාසෙක තියෙනවා වීඩියෝ එක සයිට් එකේ. එතකොට ඒ බලන්නේ කියන්නේ ඉතින් අයි අංක 1 ළමයි අවුල්නේ. අංක 1 මම දක්වන්න මට ඒ වචනයක් කියනවා මේක ඔන්ලයින් ඉන්න කියන්නේ. පන්ති මම කියනවා. හරි ඒකින්ද කවදාවත් ළමයි සමහර අරක දාලා දෙන්න මට අරක බලන්න බැරි වුණා මේක දාලා දෙන්න. එහෙම කරන්නේ නැහැ ළමයි. මොකද ඔයාලා අපිව රවට්ටනවා එතකොට. ඔයා පොඩි ටියුන් එකක් ගන්නවා සාස් මං කිව්ව බොරුවට ආවුණා. පව් නේද බං සර් මොනවා කිව්වත් අහු වෙනවා. ඒක ඉතින් ඔයා සතුට වෙන විදිහ නැතිනම් ඒක ප්‍රතිපාපයක් තියෙන. ඒක හොඳට මතක තියාගන්න. හරි. අංක 8. සමාගම විසින් විකුණන භාණ්ඩ සඳහා වර්ෂයක වගකීම් සහතිකයක් නිකුත් කරන අතර 21/31 අවසන් වර්ෂයේ වගකීම් සහතික වීම විකුණුම් වලින් 5%. උතේ වගකීම් සහතික වෙන් කිරීම ප්‍රතිපාදන වෙන් කිරීම අසම්භාව්‍ය වක්කම අසම්භාව්‍ය වගකීම්. මේ ප්‍රමිතියට අදාළව මතක තියාගන්න. වගකීම් සහතික වෙන් කිරීම ළමයි අනිවාර්ය වෙන් කිරීම. අපි වරන්ටි එකක් දෙනවා නම් ඒ වරන්ටි එක වෙනුවෙන් ඒ වගකීම් සහතිකය වෙන් කරන්න. කොච්චරද වෙන් කරන්නේ? විකුණුම් වලින් 5%. උතේ විකුණුම් කොච්චරද? ගාන විකුණුම් තියෙනවා මිලියනයක්. බලන්නද? ශේෂ පිරික්සු මේ විකුණුම් මිලියනයට 5% කියන්නේ. මිලියනයට 5% කියන්නේ 50000යි. මිලියනයට 5% කියන්නේ 50000. වගකීම් සහතිකයට වෙන් කිරීමේ ඉස්සරහන ලාභ ගිණුම හර වගකීම් සහතික වෙන් කිරීම බැල. මම ඉස්සරහන නිකන් යන්නේ යනවා. උදේ වගකීම් සහතිකයට වෙන් කිරීම ඉස්සරහන ලාභ වෙන් කිරීම බැල. මේක දාන තැන් දෙක උදේ වියදමේ දාලා ජංගම වගකීම දාන්න. මේක දාන තැන් දෙක මතක තියාගන්න වියදමේ දාලා ජංගම වගකීම දාන්න. මම ආයි කියනවා වගකීම් සහතික වෙන් කිරීමේ තැන් දෙක ළමයි 50000ක් වෙන් කරන්න එපා. වියදමේ දාන්න ජංගම වගකීම දාන්න. හරි. මුලින්ම වියදමේ දාන්න වගකීම් සහතිකයේ 50000 බෙදා හැරීම. වගකීම් සහතික කියන්නේ පුතේ වියදමක් බෙදා හැරීමේ වියදමක්. දාන්න මුලින්ම බෙදා හැරීම වියදමේ වගකීම් සහතික වියදම කියලා 50000. වියදමක් බෙදා හැරීම වගකීම් සහතික දාන්න බෙදා හැරීම වල. ඒ වගේම පුතේ වෙන් කිරීම බැල නම් ජංගම වගකීම දාන්න. ජංගම වගකීම ලියන්න. වගකීම් සහතික වෙන් කිරීම 50000. ජංගම වගකීම ලියන්න වගකීම් සහතික වෙන් කිරීම 50000. හරිද? වගකීම් සහතිකය. ඒ වගකීම් සහතිකයට වෙන් කරන්න තියෙනවා නම් ඒක වියදමේ දාලා ජංගම වගකීම දාන්න. මෙන්න මේක ඒකත් ඒ ප්‍රමිතියමයි ව්‍යාපාරයට එරෙහිව 20000ක් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවේ තීන්දුව තවම නිශ්චිතව ප්‍රකාශ කරන්න බැහැ කියනවා. උදේ අපිට විරුද්ධව කවුරු හරි නඩුවක් පවරලා. ඒ අපිට විරුද්ධව පවරපු නඩුවේ තීන්දුව දිනයිද පරිදිද කියලා නිශ්චිතව කියන්න බෑ. ළමයි ප්‍රමිතියට අනුව ඕනෑම වෙන් කිරීමක් කරන්න ප්‍රතිපාදනයකට සම්පූර්ණ වෙන්න ඕනි ලක්ෂණ තුනක් තියෙනවා. වෙන් කිරීම ප්‍රමිතියට අනුව යම් වෙන් කිරීමක් නඩු වන්දියකට වෙන් කරන්න, රෝගහානියකට වෙන් කරන්න, සේවක වන්දියකට වෙන් කරන්න ලක්ෂණ තුනක් සම්පූර්ණ වෙන්න ඕනි. ඒක අතීත ගනුදෙනුවක අතීත ගනුදෙනුවක් නිසා වර්තමාන බැඳීමක් තියෙනවා. එහෙම බැඳීම නිරාකරණය කරන සම්පත් පිටතට ගලාගෙන යනවා. ඒකේ වටිනකම විශ්වාසදායීව මනින්න පුළුවන් වෙන්නේ. බැඳීමක් වෙන නම් පුතේ මේ ලක්ෂණ තුන සම්පූර්ණ වෙනවා. ඒක වර්තමානයේ බැඳීමක් තියෙන්න ඕනි. බැඳීම නිරාකරණය කරන සම්පත් එළියට යන්න ඕනි. ඒකේ වටිනකම ඉන්න පුළුවන් වෙන්නේ. දැන් ලක්ෂ රුපියල් 20000ක වන්දි ඉල්ලලා කියන්නේ නඩුවක් දාලා කියන්නේ බැඳීමක් තියෙනවා. 20000ක වන්දි ඉල්ලලා නඩුවක් දාලා කියනවා කියන්නේ නීතිමය බැඳීමක් තියෙනවා. රුපියල් 20000 කියද්දී වටිනකමක් තියෙනවා කියන වෙනවනේ. නඩුවක් දාපු නිසා බැඳීමක් තියෙනවා. රුපියල් 20000 කියපු නිසා වටිනකමක් තියෙනවා. හැබැයි ලෝය කියනවාද අපි නඩුව පරදී කියලා. නීතිඥයා කියන්නේ අපි නඩුව පරදී කියලා. තීන්දුව අවිනිශ්චිතයි කියලා. නඩුව දිනයිද පරදීද කියලා දන්නේ නැහැ. කියන්නේ සම්පත් පිටතට ගලා යාම නිශ්චිත නැහැ. වටිනකමක් තියෙනවා බැඳීමක් තියෙනවා. නීතිඥයා කියනවා තීන්දුව නිශ්චිතව කියන්න බෑ. ඒ කියන්නේ පුතේ අපි නඩුව පරදිනවා කියන්නේ. ඒ කියන්නේ සම්පත් එළියට ගලා යාම නිශ්චිත නැහැ. මේ ලක්ෂණ
තුනම සම්පූර්ණ වෙනවා නම් අපි ඒකට වෙන් කිරීමක් කරන්නේ. මේ ලක්ෂණ තුනෙන් එකක් හරි කඩ වෙනවා නම් අපි ඒකට වෙන් කරන්නේ නැහැ. ඒකට කියන්නේ අසම්භාව්‍ය වගකීමක් කියලා. මේකෙන් එකක් හරි කඩ වෙනවා නම් ඒක අසම්භාව්‍ය වගකීමක්. ඒක අපි සටහනේ ලියන්න ඕනේ. හරි. ලියන ළමයි සටහන් අංක 9 කියලා අරගෙන. සටහන් අංක 9 ගන්න. සටහන් අංක 9 කියලා නම් ලියන්න. ව්‍යාපාරයට එරෙහිව රුපියල් 20000ක වන්දි ඉල්ලා පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ නොහැකි බව. තීන්දුව ප්‍රකාශ කළ නොහැකි බව. නීතිඥ මතයයි. ඒකට වෙන් කිරීමක් කරන්නේ නැහැ. ඒක සටහනේ ලියන්න. අංක 9 ව්‍යාපාරයට එරෙහිව රුපියල් 20000ක වන්දි ඉල්ලා පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ නොහැකි බව නීතිඥ මතයයි. ඒක වෙන් කිරීමක් නොවේ අසම්භාව්‍ය වගකීමක්. හොඳට මතක තියාගන්න. හරි. අංක 10 කල්බදු. ඉතාල වැදගත්. ඉතාල වැදගත්. එන්න අංක 10 කල්බදු ගැලපිල්ල. කල්බදු ගැලපිල්ල බලන්න.